නායකයන්ගෙන් අපි ආරම්භ කරමු. නායකයන්ගේ අවසරයි. අදත් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ඔන්ලයින් අභිධර්ම පාඨමාලාවේ දේශනා මාලාවේ දවසට නිමිත 23 වෙනි අභිධර්ම දේශනාව සිදු කරන්නට. අපේ ගෞරවනීය සමිත නායක හමුදුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් යුක්තව අදත් අපත් සමග සම්බන්ධ වෙනවා. එක්සස්වල මෙත්තා බෞද්ධ විහාරයේ ඉන්න. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ තාම ගෞරවයෙන් ආරාධනා කරනවා නායක හමුදුන් වහන්සේට මෙතෙන් සිට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න හැටියට. මම අවසරයි අපේ හඳුනේ. එහෙමනම් අපි නමස්කාරය කියන්නේ සිල් සමාදන් වෙන්න. කවුරු හරි අන්මියුට් කරගන්න පුළුවන්ද? නමෝ තස්ස භගවතු හරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු හරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු හරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමෙපන්ති පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්මප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදීත සාදුහම් පන්තිසා සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම කනොත්තමං අභිවාදිය වාසිත්සං අභිධම්මත්ත සංඝහන්ති. අපි අතිපූජනීය අතිගෞරවනීය අපට අවසරයි බ්‍රාහ්මණගම මුදිත නායක මාහිම්පාණන් වහන්සේ, ඒ වගේම අපේ අතිගෞරවනීය අපේ සංකිච්ඡ පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසර සදාවන්ත සත්පුරුෂ පින්නතුනි, අපි සුපුරුදු පරිදි අපේ අභිධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. මම හිතන්නේ අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ රූපාවචර සිත් උපදවා ගන්න කොහොමද කියන එක ගැන. ඉතින් රූපාවචර සිත් උපදවා ගන්නට නම් අපි කළ යුතු දේ තමයි සමත භාවනාවක් වඩන එක. ඉතින් ඒ සමත භාවනාවන් පිළිබඳව ඒ සම 40 කර්මස්ථානයන් පිළිබඳවයි අපි කතා කරගෙන ගියේ. අපි මේ දවස්වල කතා කරන්නේ බුද්ධානුස්සති භාවනාව. අනුස්සති භාවනා 10න් පළවෙනි එක. අපි ඉස්සෙල්ලා කතා කළා දස කසින. කසින 10ක්, ඒ කියන්නේ රූපාවචර සිත් උපදවා ගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරනකොට ඊට පෙර ආතුව අපි මේ රූපාවචර සිත් පිළිබඳවත් පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන ආදී මේ සිත් පිළිබඳවත් අපි කතා කරන්නට යෙදුණා. ඉතින් ඒ සිත් පිළිබඳවත් කතා කරලා ඊළඟට අපි ඊට පෙර ආතුව කතා කළා කාමසෝබන සිත් 54 පිළිබඳව. මම හිතන්නේ මතක ඇති. කාමසෝබන සිත් 54ක් තියෙනවායි කියලා ඒ සිත් 54 පිළිබඳව අපි කතා කරන්නට යෙදුණා. ඉතින් ඒ වගේම ඊළඟට අපි කතා කරන්නට යෙදුණා කාමසෝබන සිත් 54න් පස්සේ ඒ සිත් 54 ගැන කතා කරනකොට අපි කාමාවචර කුසල සිත් අපි දන් දෙනකොට, සිල් රකින්නකොට, භාවනා කරනකොට, ඒ වගේම අපි පින් අනුමෝදන් කරනකොට, පින් දෙනකොට, වත් පිළිවෙත් කරනකොට, ගරු බුහුමන් කරනකොට, ධර්ම දේශනා කරනකොට, ධර්ම ශ්‍රවණය කරනකොට මේ ආදී කරුණු වලදී අපේ සිතේ හටගන්නේ කාමාවචර කුසල සිත් කියලා. අපි කාමාවචර කුසල සිත් 8 ගැන කතා කළා. ඒ කාමාවචර කුසල සිත් 8ම යම් කෙලෙස් නැසපු උත්තමේ රහතන් වහන්සේ නමක් සිදු කරනවා නම් එතෙන්දී ඇති වෙන්නේ ඒ කාමාවචර ක්‍රියාසිත කියලා අපි කතා කළා. එන් කුසල සිත් වල විපාක සිත් පිළිබඳවත් අපි කතා කළා. ඊළඟට අපි අහේතුක සිත් 18 කතා කළා. ඒ වගේම අකුසල සිත් 12 කතා කළා. එතනින් තමයි අපි සිත් පිළිබඳව කතා කරන්න පටන් ගත්තේ. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන 4 පරමාර්ථ ධර්මයන්ගෙන්. එතකොට අපි ආයේ නැවතත් යමු. අපි දැන් කතා කරමින් ඉන්නේ කොතනද? මේ බුද්ධානුස්සති භාවනාව පිළිබඳව. අපි බුද්ධානුස්සති භාවනාව කතා කරනකොට අපි කතා කරගෙන ගියා ඒ අරහං සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්න සුගත ලෝකවිදු
අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං ඒ වගේම බුද්ධෝ භගවා කියන මේ බුදු ගුණයන් අපි කතා කරගෙන ආවා. භගවා කියන බුදු ගුණය පිළිබඳව තමයි අපි මේ දවස්වල කතා කරගෙන ගියේ. එතකොට භගවා කියන බුදු ගුණයේ තුලදී අපි කතා කරන්නට යෙදුනා භගවා කියන්නේ කොයි විදිහේ ගුණයක්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි එතෙන්දී ගොඩාක් කරුණු කතා කළා. භගවා කියන මේ ගුණය පිළිබඳව කතා කරනකොට අපි එතෙන්දී භගවා කියන භාග්‍ය ධර්මයන් 6ක් පිළිබඳව කතා කරන්නට පටන් ගත්තා. ඒක අපට මතකයි ඓශ්වර්ය, ධර්ම, යසස, ශ්‍රී. වගේම කාම ප්‍රයත්න. අපි ශ්‍රී භාග්‍ය කතා කළේ. ශ්‍රී භාග්‍ය තුලදී අපි කතා කළා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. බුදුහාඳුරන් වහන්සේගේ ශ්‍රීයත්වය. ඉතින් උන්වහන්සේ කොයි විදිහේ රූපකායකින් යුක්ත කෙනෙක්ද කියන බව අපි පහුගිය සතිය වෙනකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සාකච්ඡා කළා. මම හිතන්නේ කාටත් මතක ඇති. බුදුරජාණන් වහන්සේ කොයි විදිහේ රූප ස්වභාවයන්ද කිසියම් හෝ කෙනෙකුට සමාන කරන්නට බැරි රූප ස්වභාවයක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. එතකොට ඒ උතුම් රූපකාය ස්වභාවයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ තමයි අපි මේ සිහිපත් කළේ. නේද? අපි මේ සිහිපත් කළේ. එතකොට ඒ බුදු ගුණයන් පිළිබඳව අපි කතා කළා. ඉතින් එයින් අපි දැන් ශ්‍රී භාග්‍ය මම හිතන්නේ අපි ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එක්කම කතා කළා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු ගුණයන් අපි බොහෝමයක් මේ වෙනකොට සාකච්ඡා කළා. දැන් එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉන්න කෙනෙකුට බලාගෙන ඉන්නම පුළුවන්. ඒකනේ වක්කලී හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉන්නම මේ පැවිදි වුණේ. ඊතා වක්කලී හාමුදුරන් වහන්සේ මේ පිළිබඳව මේ මං හිතන්නේ මේ අපි අහලා තියෙනවා උන්වහන්සේ කොයි විදිහේ මේකද තිබුණේ බුදුහාමුදුරන් වහන්සේ කෙරෙහි කියලා බලාගෙන ඉන්න එපා කියලා කියන කොටත් උන්වහන්සේට ජීවිතේම එපා වෙලා ජීවිතේ නැති කර ගන්නට යන්න කිය කතාවත් මම හිතන්නේ අපි දන්නවා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ කොයි විදිහේ කෙනෙක්ද කියන බව මේ අපට සිහිපත් කර ගන්නට පුළුවන්. ඒ වගේම ඉතින් බුදුහාමුදුරන් වහන්සේ ඒ වගේම දේහෙන් ශ්‍රීය විතරක් නෙමෙයි උන්වහන්සේ ගුණ ශ්‍රීයකින් යුක්තයි. නේද? ඒ වගේම උන්වහන්සේගේ ගමනත් එහිමයි. නේද? අපි සුගත කියන ගුණය ගැනදී කතා කළා. ඒ වගේම ධර්ම දේශනා කරන විලාසයත් ඒ විදිහයි. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. බුදුහාමුදුරන් වහන්සේගේ ඉරියව් පැවැත්මත් ඒ විදිහම ඉතා සුන්දරයි. ඉතාමත්ම සංසුන් ඉරියව් පැවැත්මක් බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා. මොකද සියලුම ඉරියව්ව, සියලුම වචන, සියලුම සිතවිලි ඥාන සම්පයුක්තයි. මම හිතන්නේ අහලා ඇති සබ්බං කාය කම්මං ඥානානු පරිවර්තං සබ්බං වචී කම්මං ඥානානු පරිවර්තං සබ්බං මනෝ කම්මං ඥානානු පරිවර්තං. බුදුරජාණන් වහන්සේගේ සියලුම කායික ක්‍රියා නුවණත් එක්ක එදිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කයේ පුංචි හරි මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දැනගෙනම ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. අත දික් කරනවා නම් ඒ අත දික් කරන බව දැනගෙනමයි උන්වහන්සේ සිද්ධ කරන්නේ. නුවණින් යුක්තමයි. අපි අත දික් කරනකොට අපිට මතක නැහැනේ. අපි තේ බොනකොට කොච්චර දේවල් බාහිර හිතනවද? අපි සිතට මොනවද ඒ වෙලාවේ මතුවෙන්නේ කියලා මම හිතන්නේ අපිට හිතන්න පුළුවන්. එතකොට එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ සිදු කරන සියලුම කායික ක්‍රියාවලියන්
නුවණින් යුක්තයි. කොච්චර සිහියක් තියෙන්න ඕනේද? කොච්චර සිහියක් තියෙන්න ඕනේද? ඒ වගේම සියලුම වචන උන්වහන්සේ දේශනා කරන හැම වචනයක් ගානෙම උන්වහන්සේ නුවණින් දකිනවා. ඒ වගේම අපි සමහර ලාවට කල්පනා නැතුව කොච්චර වචන කියනවද කියලා ඊට පස්සේ කොච්චර දුක් වෙනවද? බුදුරජාණන් වහන්සේගේ හිම වචනයක් නැහැ. අපි සුගත ගුණය ගැන කතා කරනකොටත් ඒ වචනය පිළිබඳව කතා කරන්න යෙදුණා. ඊළඟට අපි බුදුහාඳුරන් වහන්සේගේ සියලුම සිතිවිලි නුවණත් එක්ක ඉදිලා අපි ඒවා පිළිබඳව ඉදිරියේදී ඒ දින අවස්ථාවල් වලදී කතා කරමු. ඉතින් බුදුහාඳුරන් වහන්සේගේ ඉරියව් පැවැත්ම කොයිතරම් සුන්දරද කියන එක අපි දන්නවා නේද? ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ සිදු කරන සියලුම මේ දේවල් ඒ විදිහයි. ඉතින් බුදුහාඳුරන් වහන්සේගේ කරුණා ගුණය, මෛත්‍රී ගුණය මේ ගුණත් මේ ශ්‍රී භාග්‍ය තුලින්ම මේ විස්තර කරන්න පුළුවන්. එතකොට ඒ බුදුහාඳුරන් වහන්සේ ඒ විදිහට අනන්ත වූ අප්‍රමාණ වූ ශ්‍රී භාග්යෙන් යුක්තයි කියලා අපට සිහිපත් කර ගන්නට පුළුවන්. ඉතින් ඊළඟට තියෙන්නේ දැන් අපි සාකච්ඡා කරපේ කාම භාග්‍ය. එතකොට අපට මතකයි අපි කතා කරන්න ගියේ ඓශ්වර්ය, ඒ වගේම ධර්ම, යසස, ශ්‍රී. ඊළඟට තියෙන්නේ අපට කාම නේද? කාම භාග්‍ය. කාම භාග්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ යම් දෙයක්ද ඒ සියලුම බලාපොරොත්තු නිෂ්ඨ කරන්න පුළුවන්කමක් තිබුණා. උන්වහන්සේගේ අභිමතාර්ථය සියල්ලම ඉෂ්ට කළා. උන්වහන්සේගේ ප්‍රධාන අභිමතාර්ථය මොකද්ද? සම්මා සම්බුද්ධත්වයට පත්වීම. ඒක සිද්ධ කළා. ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත් වුණයින් පස්සේ උන්වහන්සේ මේ ලෝක සත්‍ය වෙනුවෙන් ධර්ම දේශනා කරන එක නේද? ඒ බලාපොරොත්තු අනුව ඒ ධර්ම දේශනා කරන එක. ඉතින් මේ බලාපොරොත්තුන්ට අනුව ඉෂ්ට කර ගන්න පුළුවන්කම තමයි කාම භාග්‍ය කියලා කියන්නේ. අපි සමහර වෙලාවට කොච්චර දේවල් බලාපොරොත්තු වෙනවද? අපි කොයි වගේ දේවල් සිතනවද? නමුත් බලන්න අපට ඒ වයින් කොච්චරක්ද සිද්ධ කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. නම් බුදුරජාණන් වහන්සේ යම් දෙයක් ප්‍රාර්ථනා කළාද සිතුවද ඒ උත්සාහය මේ ඒ විදිහටම සිද්ධ වෙනවා. ආත්මාර්ථ වශයෙන් මේ පරාර්ථ වශයෙන් මේ හැම පැත්තකින්ම බුදුරජාණන් වහන්සේට මේ ඒවා සිද්ධ කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒක එතකොට කාම භාග්‍ය කියලා හඳුන්වනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙහි පහළ වුණේ එතකොට සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්න එක. ඒක එදා දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදී නියත විවරණ ගත්තා. එදා ඉඳලා උන්වහන්සේ ඒ අනුව කටයුතු කළා. ඉතින් නියත විවරණ අරගෙන ඒ සම්මා සම්බුද්ධත්වයේ කරා උන්වහන්සේ පැමිණුණා. ඊළඟට ඒ වගේම උන්වහන්සේ තුල තිබුණා එහෙම සම්මා සම්බුද්ධත්වයට පැමිණිලා මේ බොහෝ සත්වයින් මේ සංසාර දුකෙන් අත මිදවන්න ඕනයි කියලා. ඉතින් බොහෝ සත්වයින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ සංසාර දුකෙන් අත මිදෙව්වා. ඉතින් ඒකත් බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවක්. ඉතින් ඒ වගේ මේ ශාසනයේ දීර්ඝ කාලයක් පවතින එක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස ව්‍යක්ත විසරද භාවයට පත් වෙන එක ධර්මානුධර පිරිසක් බවට පත් කරන එක නේද? ඒ සියල්ල උන්වහන්සේට ඒ ප්‍රාර්ථනයක් අදිෂ්ඨානයන් ඒ සියල්ලම උන්වහන්සේට එහෙම සිද්ධ කර ගන්නට පුළුවන්කමක් ලැබුණා. නිසා බුදුරජාණන් වහන්සේ සූවිසි අසංකේයයක් සත්වයින් සසරින් ඈතර කෙරෙව්වා. මාර්ගඵලවලටපත් වුණා සූවිසි අසංකේයයක් නේද? මේ එතකොට අසංකේය වලින්
24ක් සත්ත්වයින් මිනිස්සු විතරක් නෙමේ දිව්‍යයක් බ්‍රහ්මාදී මේ සත්ත්වයින් සුවිති අසංඛේයයක් සත්ත්වයින් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මේ සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ වගේ මේ නොයෙකුත් සත්ත්වයින්ට මේ සුගති ලබාගත්තු එක පිළිබඳව මම හිතන්නේ අපි බොහෝ කරුණු දන්නවා. මට්ට කුණ්ඩලී වාගේ අය සුගතියේ ඉපදුනේ හැටි, ඒ වගේම නාලාගිරි ඇතා වාගේ ඒ සතුන්, ඒ වගේම පාරිල්ලී ඇතා ආදී මේ සතුන්ටත් සුගතියක් හිමි වුණා ලෝතර බුදුරජාණන් වහන්සේ නිසාම. නිසා උන්වහන්සේ මේ කාම කියන භාග්‍ය ධර්මයෙන් යුක්තයි. ඒ කියන්නේ Taman බලාපොරොත්තු වුණේ මොනවද? ඒ අයුරින් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වුණා. ඊතන්ට මේ කරුණා ගුණ මහිමේ කොච්චරද? කරුණා ගුණ මහිමෙන් බුදුරජාණන් වහන්සේ කොයි විදිහේ කටයුත්තක්ද සිද්ධ කළේ කියන එක මේ මං හිතන්නේ අපට හිතන්න පුළුවන්. ඒ කරුණා ගුණ මහිමය නේද කොයිතරම්ද? ඉතින් දැන් හිතන්නකෝ අද අපි බුදුහාමුදුරන් වහන්සේට බුද්ධ පූජාවන් පූජා කරනවා. යම් යම් දේ මල් පහන් නේද? නොඑක් දේවල් උන්වහන්සේ වෙනුවෙන් වැඩින්ට සුදුසු ස්ථාන මේ ආදී වශයෙන් නොයෙකුත් තැන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි පූජා කරනවා, සකස් කරනවා නේද? ඉතින් ඒ නිසා ඒ බුදුහාමුදුරන් වහන්සේ වෙනුවෙන් කරන ඒ කටයුතු නැත්නම් ඒ පූජාවන් කොච්චරද කියලා අපිට කියන්න බෑනේ. දැන් අද අරගත්තොත් අද දවසේ උදේ දවල් හවස ඊලන්පසාදී පූජාවන් කොච්චර සිද්ධ කරනවද? චුට්ටක් අපි හන්දනේ මට විනාඩියක් දෙන්න පොඩ්ඩක් අවුදාව මම බලලා එන්න. අපි ආවාසරන්නේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රයත්න භාග්‍ය ගැන කතා කරනකොට වීරියන් කොයිතරම් තිබුණාද කියන බව අපිට සිහිපත් කර ගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට හිතන්ට මේ වීරිය කියන එක පාරමිතාවක් හැටියට බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ කළේ. ඉතින් උන්වහන්සේ තරම් වීරියවන්ත කෙනෙක් මේ ලෝකේ තවත් දකින්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවනේ දුෂ්කර ක්‍රියා කරන කාලෙදී කොයිතරම් ලොකු වීරියක්ද වැඩි වෙයි කියලා. නේද? දුෂ්කර ක්‍රියා කරන කාලයේ තුලදී උන්වහන්සේ දැඩි වීරියක් ඇති කරගත්තා. ඒ කාලය ඒ වඩපු වීරිය කොච්චරද කියලා හිතලා බලන්න. නේද? ඒ වඩපු වීරිය කොයිතරම් මේ වීරියක්ද? මේ යම් කෙනෙකුට කරන්න බැරි තරම් විදිහේ ඒකෙත් කෙලවරටම බුදුහාමුදුරන් වහන්සේ වැඩිවා. නේද? මම හිතන්නේ ඒ පිළිබඳව මම හිතන්නේ මම ගොඩක් කරුණු කියන්න මතක් කරන්න ඕනේ නැති වෙයි කියලා හිතෙනවා. එම අවශ්‍ය නම් කියන්න අපි මේ පිළිබඳවත් සාකච්ඡා කරමු. ඉතින් සරලව සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේ ගහක් යටට විලා ඒ ගහ යට වැටෙන කොළයක් විතරක් අනුභව කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගහ යට වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න අතදිග ප්‍රමාණයට වැටෙන ප්‍රමාණයක් විතරක් අනුභව කළා. ඊළඟට ඒ ගහ යට පාත්‍රයේ තියලා ඒ පාත්‍රයට වැටෙන එකක් විතරක් අනුභව කළා. ඊළඟට ඒ විදිහට කළා. ඊළඟට බලන්න සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දවසකට කඩල ඇටයක් නැත්නම් මුං ඇටයක් විතරක් වැළඳුවා. ඊළඟට දවස් දෙකකට මුං ඇටයක් කඩල ඇටයක් විතරක් එකක් විතරක් වැළඳුවා. ඊළඟට සතියකට එකක් විතරක් මේ විදිහට ආහාර අඩු කළා. නේද? අපි මේ ටික අහලා තියෙනවා. නේද? ඒ නිසා උන්වහන්සේගේ උදරයේ අත ගන්නකොට අත ගෑවෙනවායි කියන්නේ පිටකොන්ද. ඒ තරමටම දැඩි වීරියක් තිබ්බා.
ඒ වීරිය අතහැරියේ නැහැ. ඒ වීරිය අතහැරියේ නැහැ. චුට්ටක් හිතලා බලන්න අපි භාවනා කරන්නට වාඩි වෙලා ඉන්නකොට අපට පැමිණෙන වේදනාවක් නිසා අපි කොච්චර කකුල දිග ඇරලා තියෙනවද කියලා. නමුත් අවුරුදු 6ක් තිස්සේ අරතරන් දැඩි වීරියක් ඇති කරගත් එක ගැන අපිට කොච්චර හිතන්න පුළුවන්ද නේද? ඊළඟට සම්මා සම්බුද්ධත්වයේ ලැබෙන මොහොතේදී උන්වහන්සේ වාඩි උනේ මේ ශරීරයේ තියෙන ලේත් මසුත් වේලී ගියොත් වේලී ගියාවේ. මේ ශරීරයේ තියෙන ඇටත් නහරත් සමත් ඉතුරු වුණොත් ඉතුරු වුණාවේ. මම බුදු බව ලැබලා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ. බලන්න ඒ විදිහට හිතලයි මේ සම්මා සම්බුද්ධත්වයට සූදානම් වුණේ. එතකොට හිතන්ට උන්වහන්සේ කොයිතරම් වීරියක් ඒ මොහොත වෙනකොට ඇති කරගත්තද? ඊළඟට හිතලා බලන්න බුදුහාමුදුරන් වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ කොයිතරම් මේ වීරියක් තිබුණද? ඒ වැඩ හිටපු ඒ 45 වසර පිළිබඳව කොයිතරම් අපට බුදුහාමුදුරන් වහන්සේ කරපු කාර්යයන් බුද්ධ කෘත්‍යයන් පිළිබඳව සිහිපත් කරන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට උන්වහන්සේ සරලව හිතන්න මහා සමය සූත්‍රයේ දේශනා කරන අවස්ථාව මහා සමය සූත්‍රයේ දේශනා කරන වෙලාවේදී ඉන්දිකඩු තුඩක තරම් ප්‍රමාණයක දෙවිවරු විශාල ප්‍රමාණයක් හිටියයි කියනවා චූටි ශරීරම වාගෙන නේද? මහා සමය සූත්‍රයේ පිළිබඳව මම හිතන්නේ මේ අය කවුරුත් හොඳට දන්නවා. පිරිත් පොතේ තියෙන්නේ මහා සමය සූත්‍රයේ දේශනා කළේ කිඹුල්වත් නුවර මහවණේදී. කිඹුල්වත් නුවර මහවණේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද බුදුරජාණන් වහන්සේ අර කෝලිය ශාක්‍ය වංශ දෙක අතර ඇතිවෙන්න ගිය යුද්ධය සමතේකට පත් කළයින් පස්සේ කෝලිය වංශයෙන් කුමාරවරු 250කුත් මේ ශාක්‍ය වංශයෙන් කුමාරවරු 250කුත් පැවිදි කළා. මේ තරුණයින් 500ක් මම මේක දිග විස්තරේ කියන්න යන්නේ කෙටියෙන් මතක් කරන්නම්. මේ තරුණ ඒ වගේම කෝලිය ශාක්‍ය කියලා කියන්නේ බොහොම ලස්සන ශරීර තිබුණු මේ ඔක්කාක රාජවංශයෙන් පැවතගෙන එන ඒ මහා සම්මත රාජවංශයට අයත් රජ කුල පරම්පරාවක්. ඉතින් ඒ මහේශාක්‍ය වශයෙන් ඒ ශාක්‍යයන්ගේ ශක්තිය බලය මේ නොයෙක් ආකාරයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ එහෙම 500ක් කුමාරවරු මේ මහවණේ භාවනා කළා. භාවනා කරන අතරතුරදී එතන හිටපු ප්‍රධානම වැඩිමහල්ම හාමුදුරුවෝ මේ සියලුම කෙලෙසුන් නැසලා අරිහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මං රහත් වුණ බව කියන්න ඕනේ කියලා. එම කියගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. වඩිනකොට ඊළඟ හාමුදුරන් වහන්සේ අරිහත්ත්වයටපත් වෙලා උන්වහන්සේටත් හිතෙනවා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියන්න ඕනේ කියලා. අර හාමුදුරුවෝ පළමුවෙන් ආපු හාමුදුරුවෝ වැඳලා පොඩ්ඩක් හැරිලා බලනකොට අනික් හාමුදුරුවෝ ළඟට ඇවිදින්න. ඊළඟ හාමුදුරුවෝ ඊළඟට ඇවිදින්න. මේ විදිහට 500ක් හාමුදුරන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ආව අරිහත්ත්වයටපත් වුණා කියලා කියන්න එකම වර. එතකොට මෙන්න මේ 500ක් හාමුදුරන් වහන්සේලා දකින්න තමයි මේ මොහොතේ මේ දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මියෝ පැමිණුණේ. නේද? දසදහසක් සක්වල බුදුරජාණන් වහන්සේ තෙන්දී දේශනා කරනවානි අතීතයේ යම් තරමක් බුදුරජාණන් වහන්සේ නමක් දකින්න එකවර යම් තරක් දෙවිවරු පැමිණෙනවද? ඒ තරමටම දැන් පැමිණුණා.
වගේම අනාගතයේ යම් බුදුරජාණන් වහන්සේ නමක් දකින්ට එකවර දෙවිවරු කොච්චරක් පැමිණෙනවා දෙවියෝ බ්‍රහ්මයෝ ආදී මේ සියලු දෙනාම පැමිණෙනවද ඒ තරමක් පිරිසක් දැනුත් පැමිණෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේ දකින්ට එකවර පැමුණුණු මොහොත. ඒ වගේ සිද්ධියක් වෙන යම් කිසියම් වෙලාවක ඇති වුණේ නැහැ. මේ විශාල පිරිස පිළිබඳව තියෙන නාංගම්මාදිය කියන එක තමයි මහා සමය සූත්‍රයෙන් තියෙන්නේ. මේ මහා සමය සූත්‍රයේදී මේ විලාවේදී බුදුරජාණන් වහන්සේ බලනවා විශාල පිරිසක්. ඒ හැම දිනම කල්පනා කරනවා අපි බුදුහාඳුරන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඕන කියලා. එහෙම හිතනකොට බුදුරජාණන් වහන්සේ සියල්ල දකිනවා. ඒ දැකලා කල්පනා කරනවා බුදුහාඳුරන් වහන්සේ හිතනවා මේ සියලු දිනාටම මම තනියම එකවර උත්තර දෙන්න ගියොත් ඒක අමාරු කාර්යයක් වෙනවා. ඒ නිසා උන්වහන්සේ බලනවා තවත් බුදුරජාණන් වහන්සේ නමක් වඩම්ම ගන්නට. ඉතින් තවත් අපි දන්නවා මේ බුදුහාමුදුරන් වහන්සේගේ ස්වභාවය මේ ලෝකයේ ඉඳලා දසදහසක් සක්වලට යනකන් බුදුහාමුදුරන් වහන්සේගේ ජාත ශ්‍රේෂ්ඨය කියලා. දසදහසක් සක්වල බුදුරජාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නකොට මව් කුසෙන් බිහි වෙනකොට අභිනිෂ්ක්‍රමණය කරනකොට ඒ වගේම ප්‍රථම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරනකොට ආදී මේ විශේෂ අවස්ථාවන් වලදී දසදහසක් සක්වල සෙලවුණා කියනවා. ධම්සක් පැවතුම් සූත්‍රයේදී තියෙනවානේ දසසාස්සී ලෝක ධාතු සංකම්පී සම්පකම්පී සම්පවේදී අපමානෝ චූලාරෝ ලෝකේ වාසෝ පාත්‍රෝසි ආදී වශයෙන්. එතකොට මොකද වුනේ දසදහසක් සක්වල හෙලවුණා. නැවතත් සෙලවුණා. නැවතත් සෙලවුණා. එතකොට මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ දසදහසක් සක්වල ඒ විදිහට පැවතුණා. එතකොට ඊතන්ට මේ දසදහසක් සක්වල ඒ බුදුහාමුදුරන් වහන්සේට තිබුණු ශක්තිය ජාත ශ්‍රේෂ්ඨය කියලා කියනවා. කෝටි ලක්ෂයක් සක්වල කියන්නේ මේ වගේ මනුෂ්‍ය ලෝක කෝටි ලක්ෂයකට යනකම් බුදුරජාණන් වහන්සේගේ ආඥා ශාස්ත්‍රය. ඒ කියන්නේ මේ ධර්මයේ බලය පවතින දුර නේද? ඒ තරම් දුරට මේ ධර්මයේ පවතින කොච්චරක්ද? කෝටි ලක්ෂයකට යනකම්. මේ කෝටි ලක්ෂයකට යනකම් තවත් බුදු කෙනෙක් වෙන කිසිම සක්වලක පහළ වෙන්නේ නැහැ. මේ කෝටි ලක්ෂයට ඇතුළත් වෙන ඒ ප්‍රදේශයේ තුලදී තවත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් තවත් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේට කෝටි ලක්ෂයකට එහායි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මහා සමය සූත්‍රයේ විලාවේදී මේ සදිසාවම බලනවා මේ කෝටි ලක්ෂයක් සක්වලට එහායින් තව බුදු කෙනෙක් වැඩ ඉන්නවද කියලා. ඉතින් ධර්මයේ විස්තර වෙනවා තව බුදු කෙනෙක් උන්වහන්සේට හොයාගන්න බැරි වෙනවා. කෝටි ලක්ෂයක් සක්වලට එහායින්වත් තව බුදු කෙනෙක් වැඩ හිටියේ නැහැ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ නිර්මිත බුදුරුවල් මවනවා. මවල අදිෂ්ඨාන කරනවා අර සියලුම දේවල් වලට උත්තර දෙන්න අහනේවට. හිතන්ට නිර්මිත බුදුරුවක් මවනකොට අපි හිතනවා ඉතින් එහෙම මෙව්වෙන් පස්සේ ඔක්කොම කරයිද? නෑ සියල්ල අදිෂ්ඨාන කරනවා උන්වහන්සේ. මේ අතපය සෙල්ලවෙන ඒවා ඒ වගේම මේ වාක්‍යයන් ප්‍රකන්දේශනා කරන වචන ඒ ධර්මය මේ හැම දෙයක්ම එකිනෙක අදිෂ්ඨාන කරලා තමයි අර නිර්මිත බුදුරුවෙන් කරන්නේ. මේ අභිධර්ම දේශනාවෙදිත් දිව්‍ය ලෝකයේ ඉඳලා මනුෂ්‍ය ලෝකෙට බුදුහාඳුරන් වහන්සේ වඩින මොහොතේදී මේ නිර්මිත බුදුරුව අර විදිය සියල්ලම සිද්ධ කරනවා. ඒ සියල්ලටම බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කළා තමයි ඒවා සිද්ධ කරන්නේ. මම හිතන්නේ මම කියන දේ වැටහෙනවා ඇති. ඉතින් එහෙම නැත්නම් අපි කතා කරන්න මේ විදිහට බලන්න බුදුරජාණන් වහන්සේගේ වීරිය. අර සියලු දිනාටම උත්තර දෙනවා. නේද? කොයිතරම් ශක්තියක්ද? ඒක වෙලාවකදී විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ දැඩි ලෙස ගිලන් වෙලා මේ උපමාවක් කියන්නේ.
දැඩි ලෙස ගිලන් වෙලා. හතර දෙනෙක් හතර පැත්තේ ඉඳන් උපස්ථාන කරන තත්ත්වයටපත් වෙලා. එතකොට ඒ කියන්නේ බාල්ල ගිලානෝ කියන්නේ දැඩි ලෙස ගිලන් තත්ත්වයටපත් වෙලා. ඉතින් ඒ තත්තුන මොහොතකදී දැන් හතර දෙනෙක් හතර පැත්තේ ඉඳලා උපස්ථාන කරමින් ඉන්නේ. ඊ타ත්ම උගත් 100ක් පිරිසක් පැමිණෙනවා. මේ 100 දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් නොකඩවා ප්‍රශ්න අහනවා. කිසිම එකකට පැකිලෙන්නේ නැතුව එකක්වත් පැටලෙන්නේ නැතිව සියල්ලටම උත්තර දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. බලන්න බුද්ධ ශක්තිය, නේද? බුද්ධ බලය. එතකොට අපිට හිතලා බලන්නකෝ අපි නිකන් ඉන්නකොට 7-8 දිනයක එකවර ප්‍රශ්න අහනකොටත් අපට කොච්චර අමාරුද නේද? එහෙම නැත්නම් සමහර වෙලාවට අපට ඔළුව කැක්කුමක් හැදිලා තියෙන වෙලාවක මොකක් හරි පුංචි දෙයක් ඇහුවත් අපේ සාමාන්‍ය ස්වභාවය හිතලා බලන්නකෝ. එහෙම හිතලා බලනකොට බුදුරජාණන් වහන්සේ කොච්චර වීරියවන්තද, කොච්චර ප්‍රඥාවන්තද, කොච්චර බුදු බලයකින් යුක්තද. ඒ ප්‍රයත්නය නේද? ඒ ශක්තිය අනන්ත අප්‍රමාණ කියලා අපට පෙනෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ වීරිය පිළිබඳව මම හිතන්නේ අපට බොහෝ දේවල් බොහෝ තැන් වලින් අරගෙන කතා කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ කුමක් පිණිසද? අන්නේ සියල්ලම මනවින්ම ඉෂ්ට කළා. නේද? මාරයට උනත් ඒකනේ ප්‍රකාශ කළේ. මාරයා පිරිනිවන් පාන්ට ආරාධනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ව්‍යක්ත විසරද ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත පිරිසක් වෙනකන් උන්වහන්සේ පිරිනිවන් පාන්නයි කියලා නේද? ඉතින් එහෙම තත්ත්වයටපත් වුණායින් පස්සේ මාරයා ආරාධනා කරපුවාම තමයි පිරිනිවන් පාන්නට මාරයාගේ ආරාධනය බාරගත්තේ. මම හිතන්නේ මතකයි. එහෙමනම් ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ මනවින් ඉෂ්ට කළා. නේද? ඒ සියල්ල මනවින් ඉෂ්ට කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් වශයෙන් මේ ලෝකේ යමක් කරන්ට තිබෙනවද? ඒ සියල්ලම අනලස්ව සිද්ධ කරන්ට යෙදුණා. ඒක තමයි ප්‍රයත්න භාග්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට බලනකොට බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රයත්න භාවය පිළිබඳව මම හිතන්නේ අපට අලුතින් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? ඉතින් හිතන්න අද දක්වා මේ බුද්ධ ශාසනය පවත්වන්නට අවශ්‍ය ශක්තිය බුදුහාඳුරන් වහන්සේ බුද්ධ කෘත්‍යයක් හැටියට අපට ලබලා දුන්නා. නේද? ඉතින් ඒක පවතින්න අවශ්‍ය ශික්ෂාපද පැනෙව්වා. නේද? ඒ නිසා තමයි අද මේ දක්වාම මේ ශාසනය පවතින්නේ. අද දක්වාම පවත්වන්නට අවශ්‍ය ධර්මය අපට දේශනා කොට වදාලා. නේද? ඉතින් ඒ සියල්ල මනවින් ඉෂ්ට කළා. හිතන්ට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන මොහොතකදී ඉන්නේ පිරිස 10ක්ද 20ක්ද 100ක්ද 1000ක්ද 2000ක්ද 5000ක්ද මේ කොයිතරම්ද පිරිස? ඒ සියලුම දිනාටම ඇහෙන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් තියෙනවා ධර්ම දේශනා කරන්නට. එතකොට ඒ සියලු දිනාටම බුදුහාමුදුරන් වහන්සේගේ වචනය ඇහෙනවා. ඒ වගේම ඒ ඉන්න පිරිසෙන් පිටටට බුදුරජාණන් වහන්සේගේ වචනය යන්නේ. ඉන් පිරිසට යන්න නම් කොටි ලක්ෂයක් සක්වලට යනකම් වුණත් බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න පුළුවන්. අනන්ත අප්‍රමාණ දුරකට වුණත් බුදුරජාණන් වහන්සේට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. දේශනා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේ යන්නේ අර පිරිසට විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්දය ඇහෙන්නේ. ඊළඟට බලන්න ධර්ම දේශනා කරන අතරතුරදී උන්වහන්සේ මම හිතන්නේ අපි මීට පෙරත් මතක් කරලා ඇති වාක්‍යයක් නතර කළා වාක්‍යයක් පටන් ගන්නකොට ඒ නතර වෙන තැනදී ඵල සමවත් වලට සමවදිනවා. පිරිස සාදුකාර දෙන මොහොතක් තියෙනවා නම්
ඒ වෙලාවේදී ඵල සමවත් වලට සමවදිනවා. කාටවත් ධර්මයේ කැඩිලා යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ හැමදිනාටම ධර්ම දේශනා කරනකොට ඒ හැමදිනාගේම ආසය අනුසය දකින්නවා. කොච්චරක් ආශ්‍රව තියෙනවද? කොතරක් ආශ්‍රව ධර්මයන් යටපත් වෙලාද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් කොච්චරක් වැඩිලාද? කොච්චරක් ඉස්මතු වෙලාද? මේ ආදී වශයෙන් මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ වගේ මේ බණහන හැම දිනාගේම ඉන්ද්‍රිය පරෝපරියත්තේ දකිනවා. ඉන්ද්‍රියන් වල ස්වභාවය දකිනවා. නේද? ඉන්ද්‍රියන් වල ස්වභාවය කියලා කියන්නේ සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියන් කොච්චර වැඩිලාද? කොයි ඉන්ද්‍රියද වැඩිලා නැත්තේ? කොයි ඉන්ද්‍රියද වඩන්න ඕනේ? කොයි ඉන්ද්‍රියද වැඩිලා තියෙන්නේ? මේ ආදී වශයෙන් එක එක්කෙනා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දකිනවා. එහෙම ධර්ම දේශනා කරනකොට ඊ හැම කෙනාටම හිතෙනවා මටයි මේ ධර්ම දේශනා කරන්නේ. මටයි මේ ධර්ම දේශනා කරන්නේ කියලා හැම දිනාටම මතක් වෙනවා, හිතෙනවා. නේද? එතකොට බලන්න මේ විදියට මේ බුදුහාමුදුරන් වහන්සේ කොයි විදිහටද කටයුතු කළේ? බුද්ධ කෘත්‍ය කොහොමද? උන්වහන්සේ කටයුත්ත නොපිරීලා ඉෂ්ට කළා නේද? ඒ සියල්ලම මේ ප්‍රයත්න භාග්‍ය තුලින් අපට විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට හිතන්ට බුදුහාමුදුරන් වහන්සේ පිළිබඳව මම හිතන්නේ ඒක ගැන කතා කරනවා නම් බොහෝ කරුණු අපට කතා කරන්න තියෙනවා. බුදුහාමුදුරන් වහන්සේ කොයි විදිහේද ඒ තමන්ගේ බුද්ධ කෘත්‍ය සිද්ධ කළේ කියලා. ඒ වයිදී කොතනකදවත් අඩුවක් උනේ නැහැ. උන්වහන්සේ දේශනා කරනවානේ මේ උන්වහන්සේ දේශනා කළ යුතු යමක් තියෙනවද නිවන පිණිස ඒ සියලුම ධර්මතාවයන් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා කියලා. එකදු ගුරු මුෂ්ටියක්වත් බුදුරජාණන් වහන්සේ ඒ අතර තියාගෙන නැතයි කියන එකත් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා. එතකොට හිතන්ට ඒ විදිහට හිතනකොට මේ බුදුහාමුදුරන් වහන්සේ කොයි විදිහේද කටයුතු කළේ කියලා අපට සිහිපත් කරගන්න පුළුවන්. බුදුහාමුදුරන් වහන්සේට දිවා කාලේ රාත්‍රී කාලේ කියලා වෙනසක් නැතුව උන්වහන්සේ ඒ සියලු කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම මේ බුදුහාමුදුරන් වහන්සේ ඉතින් මම හිතන්නේ කොයිතරම් වීරියවන්තද, කොයිතරම් පිරිසකට පිහිට වුණාද නේද? අපි දන්නවා රටක් පාලනය කරන එක කොයිතරම් අමාරුද? ඊට වඩා කොච්චර අමාරු ඇද්ද වර්තමානයේටත් අනාගතයටත් ගැළපෙන ධර්මයක් දේශනා කරමින් මේ විශාල පිරිසක් හික්මවන එක. බුදුහාමුදුරන් වහන්සේගේ බලය කෝටි ලක්ෂයක් නම් කෝටි ලක්ෂයෙහිම සත්වයින්ට කරුණාව පතුරවන්න පුළුවන්කම එක ගැන කෝටි ලක්ෂයක් සක්වල මේ හැමදිනාම ගුණධම්හි පිහිටවන්න පුළුවන්කම ඉතින් බලන්න ඒක පුංචි ශක්තියක් පුංචි බලයක් නෙවෙයි. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ මේ විදිහට මේ කල යුතු ඒ වටිනා මේ බුද්ධ කෘත්‍යයන් මනවින් සම්පූර්ණ කළා. එතකොට මේ විදිහට කල්පනා කරනවා නම් මේ මම හිතන්නේ බොහෝ දේවල් අපට කතා කරන්න පුළුවන් මේ බුදුහාමුදුරන් වහන්සේ පිළිබඳව කොයි විදිහ වීරියෙන්ද බුදුහාමුදුරන් වහන්සේ මේ කටයුතු කළේ කියන එක. මොකද බුදුහාමුදුරන් වහන්සේ අන්තිම මොහොතේදී පිරිනිවන් පාන අන්තිම මොහොතේදී ධර්ම දේශනා කළා. ඒ මොහොත දක්වාම එයට අවශ්‍ය මේ කරුණු කියලා කළා දුන්නා. මේක තමයි ප්‍රයත්න භාග්‍ය. නැසිකේ බුද්ධ කෘත්‍යයන් සියල්ල මනවින් අනලස්ස සිද්ධ කළා කියන එක මේ ප්‍රයත්න භාග්‍ය. එතකොට මේ භගවා ගුණයයි අපි මේ විස්තර කළේ.
එතකොට මේ භගවා ගුණය පිළිබඳව මම හිතන්නේ මේ අපි බොහෝ කරුණු සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් බුදුහාමුදුරන් වහන්සේගේ මේ ගුණ පිළිබඳව මම හිතන්නේ බුද්ධානුස්සති භාවනාව වඩනවටත් වඩා අපි ගොඩාක් බුදු ගුණ විස්තර කරලා දුන්නා. ඒ නිසා මම හිතන්නේ ඉතිපිසෝ ගාථාවේ සියලුම කරුණු ටික අපි තාමත්ම මනවින් අපට පුළුවන් ශක්තිය ප්‍රමාණයෙන් අපි විස්තර කළා කොහොමද මේ බුද්ධානුස්සතියට අවශ්‍ය වන මේ බුදු ගුණ ටික කියලා. ඉතින් මම හිතන්නේ කාටත් පැහැදිලි මේ බුදු ගුණ පිළිබඳව මොනවා හරි ඒ පිළිබඳව අපට දැනගන්න කතා කරන්නට අවශ්‍ය දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපට පැහැදිලි වුණේ නැති තැනක් හරි තියෙනවා නම් අපිට ආයි කතා කරන්න පුළුවන්. ඒ හින්දා එහෙම ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැතුව ඉන්න එපා. අහන්න ඒක සමහර වෙලාවට එකිනෙක අහන ප්‍රශ්නයක් අනික ඔක්කොටම තියෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ යාට අහන්න හිතට එන්නේ නැතුව ඉන්න පුළුවන්. නිසා මේ ප්‍රශ්නේ හැමදිනාටම වැදගත් වෙන ප්‍රශ්නයක් කියලා සිහිපත් කරගෙන එහෙම දෙයක් තියෙනවා නම් මේ කතා කරන්නට අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. එතකොට දැන් අපි දන්නවා අපි මේ අනුස්සති භාවනාවන් පිළිබඳව කතා කළේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති ආදී මේ අනුස්සති භාවනාවන් අනුව සිහිපත් කරන එක. මේ කතා කළේ බුද්ධානුස්සතිය පිළිබඳව. බුදුහාමුදුරන් වහන්සේ කියන්නේ කොයි විදිහ කෙනෙක්ද කියන එක අපට අඳුරා ගන්නටයි මේ භාවනාවට උපකාරීත්වයක් ඇති වෙන්නටයි මේ බුදු ගුණ ටික අපි සිහිපත් කළේ. ඊළඟට තියෙන්නේ ධම්මානුස්සතිය. නේද? ධම්මානුස්සතිය. ධම්මානුස්සතිය කියන්නේ ධර්මීය අනුම සිහිපත් කරන එක. එතකොට ස්වාක්ඛාතාදී මේ ගුණ 6 පිළිබඳව සිහිපත් කරන එක. නේද? එතකොට ඒ තමයි ධර්ම රත්නය. නේද? මම හිතන්නේ මේ අවශ්‍යද දන්නේ බුදුගුණ වගේම මේ ස්වාක්ඛාතාදී ගුණේනොත් විස්තර කරන්න නේද? මේ මම හිතන්නේ මේ එක මම හිතන්නේ පැහැදිලිද දන්නේ මේ එතකොට මේ ධර්ම රත්නය ධර්මයේ කියලා කියනකොට අපි කියනවානේ ත්‍රිපිටක ධර්මයේ කියලා නේද? එතකොට නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ කියලා කියනවා. මම හිතන්නේ මතක ඇති නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ. මම හිතන්නේ මතක තියෙන කෙනෙක් ඉන්නවා නම් මතක් කරන්න මොකද්ද නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ කියන්නේ. නේද? ඔව්. නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ කියන්නේ සෝවාන් මාර්ගඥාන, සෝවාන් ඵලඥාන, සකදාගාමි මාර්ගඥාන, සකදාගාමි ඵලඥාන, අනාගාමි මාර්ගඥාන, අනාගාමි ඵලඥාන, අරිහත් මාර්ගඥාන, අරිහත් ඵලඥාන නිවන. නේද? මේ ටික තමයි නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ කියලා කියන්නේ. නේද? නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ. එතකොට ඒ ධර්ම රත්නය නේද? එතකොට මේ සඳහා මේ කෙනෙක් මහන්සි වෙනවා නම් ඒ කටයුතු කරනවා නම් ඒක මේ ඒ ධර්මයේහි ගුණයන් Tamanගේ ජීවිතයට එකතු කර ගන්නට කරන මේ ක්‍රමයක් නේද? ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය නේද? ස්වාක්ඛාතයි. එහෙමනේ අපි විස්තර කරන්නේ. බුදුහාමුදුරන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ස්වාක්ඛාතයි.
නේද? ඒ විදිහටයි අපි ආරම්භ කරගෙන යන්නේ. ඉතින් මේ බුදුහාමුදුරන් වහන්සේ මේ ධර්මය මේ කොයිතරම් ශක්තිමත්ද නේද? කොයිතරම් ශක්තිමත්ද. ඉතින් ඒ ධර්මයේ බුදුහාමුදුරන් වහන්සේ ගුරුතන්හි තබා ගත්තා. නේද? ධර්මයේ ගුරුතන්හි තබාගෙන තමයි මේ ධර්මය දේශනා කළේ. එතකොට අපි දන්නවා බුද්ධ ශාසනය කියනකොට පරියාප්ති, ප්‍රතිපatti, ප්‍රතිවේද කියලා මේ ශාසනයේ තියෙනවනේ. එතකොට මේ පරියාප්තිය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේදය තමයි ධර්මයේ තුල තියෙන්නේ. නේද? කොම ධර්මයේම තමයි. නේද? ඉතින් මේ ඒ වගේ ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඒ ධර්මයේ ඉගෙන ගැනීම තුලදී සිද්ධ වෙන්නේ පරියාප්තිය. ඒ ප්‍රතිපත්තිය කියලා කියන්නේ මේ පරියාප්ති ශාසනය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ප්‍රතිපත්ති කියලා කියන්නේ අපි ධර්මයේ අපේ ජීවිතේ පුරුදු පුහුණු කරන එක. ප්‍රතිවේදය කියලා කියන්නේ ඒ තුලින් අපි ලබා ගන්න අවබෝධය. නේද? පරියාප්ති, ප්‍රතිපatti, ප්‍රතිවේද ආදී මේ ධර්මයේ. එතකොට මේ ධර්මයේ ගුණ මම හිතන්නේ බුදු ගුණ තරම් දිගට විස්තර කරන්න ඕනේ නැති වෙයි නේද? අමුදුරනේ ආපෞසරයක් චුට්ටිත්තක් කියලා දෙන්න පරියන්ත ඒ තුන හාමුදුරුවෝ කියපු පරියාප්ති, ප්‍රතිපatti, ප්‍රතිවේද. පරියාප්තිය කියලා කියන්නේ ධර්මයේ ඉගෙන ගන්න එක. මේ අපි කරන්නේ පරියාප්තිය. නේද? ඒ ධර්මයේ ඉගෙන ගන්න එක පරියාප්තිය. ප්‍රතිපatti කියලා කියන්නේ ඒ ධර්මය පිළිපදින එක. දැන් අපි බුදුගුණ භාවනා කරනවා නම් නැත්නම් මේ ධර්මය අපි අපේ ජීවිතේ පුරුදු පුහුණු කරනවා නම් ඒකට කියනවා ප්‍රතිපatti කියලා. ඊළඟට ප්‍රතිවේද. ප්‍රතිවේදේ කියලා කියන්නේ ඒ ධර්මයේ මේ අපි මේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියක් වශයෙන් පුරන ඒ ධර්මයේ තුලින් අපට යම් අවබෝධයක් ලැබෙනවා නම් ඒක හඳුන්වනවා මොකක්ද? ප්‍රතිවේදේ කියලා. එතකොට අපි උතුම්ම අවබෝධය තමයි නිවන මාර්ගඵල. නේද? ඒ දක්වාම මේ ප්‍රතිවේදයේ ගමන් කරනවා. ඒකට මේක තමයි ත්‍රිවිධ ශාසනය කියලා කියන්නේ. නේද? මුළු ධර්මයේම. මේ අවසර ස්වාමීන් වහන්සේ ඔව්. මුලින්ම අර බුදුගුණ ගැන සඳහන් කරනකොට අපි මේ හිතන් හිතියේ අර නවාරහදී බුදුගුණ සුළු වෙන්නේ ඒ වගේ දැන් ධර්මයේ ගැනත් අර විදිය විස්තරයක් කරන්න පුළුවන් නම් හොඳයි කාලයෙන් මේ බාධාවක් නැත්තම් අවසර. එහෙනම් අපි ටික ටික පටන් ගමු නේද ඒකත්? ඔව් ඔව්. මේ ධර්මයේ පිළිබඳව ගුණ ටික නේද? අපි අද ධර්මයේ පිළිබඳව මේ හැඳින්වීම සිද්ධ කරලා ඊළඟ දවසේ ඉඳලා අපි සාක්ඛාත ගුණේ ඉඳලා පටන් ගමු. අපි ගුණ 6 මතකයිනේ. ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, එහිපස්සික, ඕපනයික, පච්චත්තං, වේතිතබ්බ, විඤ්ඤෝහීති. නේද? ඒ මේ ගුණ 6. ඒ ගුණ 6 තමයි මේ ධර්මයේ ගුණ හැටියට ඉතින් විස්තර වෙන්නේ. බුදුහාමුදුරන් වහන්සේ ගැන යන්තනක කීර්තිරාවයක් පැතුරුණා කියලා කියනකොට ඉතිපිසෝ ගාථාවේ තියෙන ගුණ ටික තමයි විස්තර කරලා තියෙන්නේ. අරහන් සම්මා සම්බුද්ධ කියන එක. ඉතින් මේ ධර්මයත් ඒ වගේම ඉතින් විශේෂිතයි. මම හිතන්නේ ඇත්තටම ඉතින් අපි දැනගෙනම තියෙන්න ඕනේ මේ ධර්මයේ ගුණ ටික. එතකොට ධර්මයේ කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. ධම්ම කියලා කියනකොට ඒ වචනයත් එක්ක ගන්නකොට හිතන්නකෝ ස්වභාව ධර්ම, කුසල ධර්ම, අකුසල ධර්ම,
නේද? මේ විදිහට ධම්ම කියන වචනයත් අරගත්තොත් ඒ ධම්ම කියන වචනයට තේරුම් 36ක් විතර විස්තර කරනවා. නේද? ත්‍රිපිටකයේම තියෙන මේ ධර්ම ගැන කතා කරනකොට එහෙම තේරුම් 36ක් විතර වාගේ විස්තර වෙනවා මේ ධර්මයන් පිළිබඳව. එතකොට ඒ විදිහට මේ ධර්මයේ තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. මේ ධර්මයේ අවබෝධ කරගත යුතු දෙයක්. නේද? අපි පිළිපදිය යුතු දෙයක්. අනිත් පැත්තෙන් අපි විමසිය යුතු දෙයක්. ඒකනේ තියෙන්නේ පච්චත්තං වේදිතබ්බෝ කියලා. ඕපනයිකෝ කියන්නේ Taman තුල දරාගත යුතුයි කියලා. මම මේ ගුණ හයේ තේරුම මේ වචනයෙන් දෙකෙන් මතක් කරන්නම්. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ඉඳලා විස්තර කරමු. ස්වාක්ඛාතයි කියලා කියන්නේ මුල මැද අග යහපත් ධර්මයේ දේශනා කළා. නේද? මේ ධර්මය මුල මැද අග යහපත් පරිදි මනාකොට දේශනා කරන ලද කියන එකයි ස්වාක්ඛාත කියලා කියන්නේ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. ඊළඟට සම්දිට්ඨිකෝ. නේද? සම්දිට්ඨික කියලා කියන්නේ මේ සාන්දෘෂ්ටික ගුණ තියෙනවා. නේද? ධර්මීය අනුව පිටිපදින්නාට ඒ ධර්මයෙන් මේ ජීවිතේම දැම්මම එයාට ඒකේ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. නේද? ඊළඟට අකාලිකෝ. කල් නොයවා විපාක ලැබෙනවා කියන එක. නේද? කල් නොයවා විපාක ලැබෙනවයි කියන එක තමයි අකාලිකයි කියලා කියන්නේ. ඊළඟට ඒහි පස්සිකෝ. මේක නම් ගොඩාක් නිතර අපි කතා කරන එකක් නේ. බුදුහාඳුරන් වහන්සේගේ මේ ධර්මය ඇවිත්ලා බලන්ටයි කියන්න සුදුසුයි. ඒපස්සිකයි. නේද? ඒපස්සිකයි. එතකොට මේ ධර්මයේ හැසිරීලා මේ කටයුතු කරලා බලන්න. එහෙම කියන්න තරම් සුදුසු. එහෙම නැත්තම් පිළිගන්න එපා නේද? මේ විදිහට මේ කටයුතු බලන්න එහෙම කරනකොට එහෙම කළා පිළිගන්න කියන එක තමයි මේ ඒහි පස්සික කියලා කියන්නේ. ඊළඟට ඕපනයික කියලා කියන්නේ. ඕපනයික කියලා කියන්නේ මේ ධර්මය තමන්මයි අවබෝධ කරගන්න ඕනේ. අනිත් අය නෙමෙයි. තමන්ම අවබෝධ කරගත යුතු ධර්මයක්. ඒ නිසා මේක ඕපනයිකයි. නේද? ඊළඟට අන්තිම එක පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝහීති. මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ විඤ්ඤෝහීති. විඤ්ඤෝ කියලා කියන්නේ නුවණ තියන අය. නුවණ තියන අය විසින් අවබෝධ කරගත යුතු ධර්මයක්. පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝහීති. එතකොට මේ තමයි මේ ගුණ හයේ සරල අදහස. ඉතින් අපි ඊළඟ දවසේ ඉඳලා මේ ගුණ ටික ගැන දීර්ඝ වශයෙන් කතා කරගෙන යමු. ඒ ගුණවල ස්වභාවය කොහොමද කියලා. එතකොට මේ ධම්මානුස්සති නේද? මේ මතක් කරගන්නට ධම්මානුපස්සනාව කියලා එකකුත් අපි අහලා තියෙනවා. ධම්මානුපස්සනාව තියෙන්නේ සතර සතිපට්ඨානෙ නේද? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ධම්මානුපස්සනාව නෙමේ මේක මේ ධම්මානුස්සතිය නේද? ධර්මයේ ගුණ සිහිපත් කරන එක. ධම්මානුස්සතිය. සතර සතිපට්ඨානයේ වඩනකොට තමයි ධම්මානුපස්සනාව තියෙන්නේ. ධම්මානුපස්සනාව තුළ කමඨහන් පහක් විස්තර කරනවානේ. නේද? නීවරණ ධර්මයන් ගැන, ස්කන්ධ ධර්මයන් ගැන, ඒ වගේම ආයතනයන් ගැන, ඊළඟට බුද්ධංග ධර්මයන් පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව. මම හිතන්නේ අනාගතේ අපිට කතා කරන්න පුළුවන් වේවි මේ සතර සතිපට්ඨානය. හිතන්ට අපි
දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, ඊළඟට නිරෝධාරය සත්‍ය නේද? ඊළඟට නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය නේද? මේ චතුරාර්ය සත්‍යෙහි මේ චතුරාර්ය සත්‍යෙම හරියටම විස්තර කරලා තියෙන්නේ මේ ධම්මානුපස්සනාවේ සත්‍ය පබ්බේදී සත්‍ය කොටසේදී. එතකොට සත්‍ය විභංග සූත්‍රයේම දුක්ඛාරය සත්‍ය විස්තර කරනවා, මාර්ගාර්ය සත්‍ය විස්තර කරනවා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය විස්තර කරනවා. නමුත් දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය එක වාක්‍යයකින් විතරයි විස්තර කරන්නේ. අතින්දී එක දීර්ඝ වශයෙන් විස්තර කරනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. ඒක ධම්මා නොස්සතිය නෙමේ ධම්මානුපස්සනාව. මේ අපි කතා කරන්නේ මොකක්ද? ධම්මා නොස්සතිය. නිසා ඒ දෙකත් අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ධම්මානුස්සතිය කියන්නේ ධර්මයේ අනුව සිහිපත්, ධර්මයේ ගුණ අනුව සිහිපත් කරන එක. ධම්මානුස්සතිය හැටියට අපි මේක මේ විස්තර කරනවා. එතකොට මේ විදිහට මේ අපි ඊළඟ දවසේ ඉඳලා ඒ ගුණ ටික අපි සාකච්ඡා කරමු. මම හිතන්නේ අද දවසට වැඩසටහන අපි මෙතනකින් අවසන් කරමු. බුදු ගුණ ටික සියල්ලම අවසන් වුණා. ඊළඟට අපි ඊළඟ ගුණ ටික ගැන ඊළඟ දවසේ ඉඳන් සාකච්ඡා කරමු. ඒ පිළිබඳව මම හිතන්නේ බුදු ගුණ ටික පැහැදිලි වෙන්න ඇති. එම පැහැදිලිකමක් තියෙනවා නම් චුට්ටක් ඇහුවත් යමක් නැහැ, නැත්නම් ඊළඟ දවසේ ඇහුවත් යමක් නැහැ. ඒ පිළිබඳව මම හිතන්නේ මේ පන්තියේදී අපි කොටෝම විවෘතව කියලා තියෙනවා මේ ධර්මයේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ සමහරවිට මේට අදාළ නොවුනත් ප්‍රශ්නයක් නැහැ. ධර්මයේ පිළිබඳව අපට විසඳාගත යුතු යම් දෙයක් තියෙනවා නම් අහන්න අපට පුළුවන් තරමින් අපි විසඳලා දෙන්න. එතකොට හොඳයි, එහෙමනම් අදට අපි අපේ වැඩසටහන අවසන් කරමු. මේ අවස්ථාවේදී අපි හැමදෙනාම ඔබම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ උදාර උතුම් කුසල දහම් රසක් වඩා ගන්නට යෙදුණා. මේ රූපාවචර කුසල සිත් උපදව ගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ සාකච්ඡාව ඉතින් සාකච්ඡාව ගොඩක් දුරට ගියා. ඉතින් ඒ පිළිබඳව අද කතා කරන්නට යෙදුනේ. එහෙම නැත්නම් අභිධර්මයේ නෙමෙයි දෝ කියලා ඉතින්න පුළුවන්. මේ ගැඹුරු ධර්මයේ තමයි කතා කරන්නේ. ඉතින් මේ එහෙමනම් කල්පනා කරගන්න මේ අවස්ථාවේ අපි මේ සිදු කරගන්නට යෙදුන මේ උදාර වූ වටිනා කුසල ධර්මතාවයන් සියල්ලම පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොටති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ, සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. අව සියලු දෙනාමෝද බුදු සසුනද අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා වෙලෙහෙළදාම් ආදී සියලු දෑද අපේ දෙමව්පියන්, අපේ දරුවන්, අපේ මොනුබුරු මිනිබිරියන්, ඥාතිහිත මිතුරන් ඇතුළු සියලු දෙනාමවද විශේෂයෙන්ම අපේ විහාරස්ථානයේ අපේ විහාරාධිපති තුරන්දර, අපේ අතිපූජනීය අපේ යටිනුවර සංකිච්ඡ පඬිත හාමුදුරන් වහන්සේ, ඒ වගේම අතිපූජනීය අති ගෞරවනීය අපිට අවසර අපේ බ්‍රාහ්මණගම මුදිත නායක හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරුවනද දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ සිදු කර ගන්නට යෙදුණු උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි මේ අවස්ථාවේදී අපේ මිය පරලොවගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. අප සියලු දෙනාගේම මිය පරලොව ගියා වූ ගුරුවර දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් අපේ ගෞරවනීය සංකීර්ණ පඬිත හාමුදුරන් වහන්සේගේ ආදරණීය පියතුමන් ප්‍රධාන ඥාතිවරු අපේ නායක හාමුදුරන් වහන්සේගේ ඥාතිවරු ඒ හැම දිනමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සැපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. සියලු දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි හැම දිනාටම සසර වසනතුරු සත්වරුසෝ කල්යාණ මිත්‍ර ඇසුර පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්ට. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. අවසාන වශයෙන් අපටත් මිය පරලොව ගිය ඥාතීන්ටත් ඒ වගේම මේ පින්කම පිණිස උදව් උපකාර කරන ඒ කටයුතු සිද්ධ කරන අපේ විහාරස්ථානයේ සියලු කටයුතු සිද්ධ කරන විශේෂයෙන් අපේ අතිපූජනීය සංකීර්ණ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය රැක බලාගෙන කටයුතු කරන ඔබ හැම සියලු දිනාටමත් මේ ඕර භයංකාර සංසාර දුකින් නිතරව ලබන උතුම් වූ නිවන් සුවය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. Ruan Sarne Hamdurne. Ruan Sarne Shobatiwa. අකාන්දරේ නම් උන්ටින් අපි හැමදෙනාම නායකයන්න් සිතත් ආශිර්වාද කරනවා, සිත පතනවා. අපේ බොහෝම අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ වෙලාව වෙන් කරගෙන මේ හැමදෙනාගේම ධර්මඥානය ධර්ම අවබෝධය මේ උතුම් අභිධර්ම දේශනාව සිදු කිරීම පිළිබඳව මම හිතන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ අප්‍රමාණ ගුණ මේ විදිහට දැනගන්නකොට තමයි නායකයන්ගේ නියම ශ්‍රද්ධාව ඇති වෙන්නේ නේද? එහෙමයි. අර නොදැනගෙන ශ්‍රද්ධාව ඇති වෙනට වඩා නියම ශ්‍රද්ධාව ඇති වෙන්නේ අවබෝධය ඇති වෙනකොට බුදුහාමුදුරුවෝ ගැන නේද? එහෙමයි. ගුවන් ගැන මේ වගේ ඉතින් නායකයන්ට මුමුකින් දෙන වෙනුවෙන් කවුරුත් වෙනුවෙන් මේ උතුම් ධර්ම සංග්‍රහය සිදු කිරීම පිළිබඳව අපි ආශිර්වාද කරන අපේ නායකයන් වහන්සේට අප හැමදෙනාම අපේ ජීවිතවල සිදු කරගන්න සියලුම ආධ්‍යාත්මික කටයුතු පින්කම් වල ආශිර්වාදයෙන් දුරවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී සිරි සම්පත් සැලසීලා නායක හඳුනන තව තවත් මේ ලෝක ශාසනයේ සේවාවෙහි නිරත වෙන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය වාසනාව හිමි වේවා. නායක හඳුනන වහන්සේගේ සියලු ආධ්‍යාත්මික බලාපොරොත්තු අදිෂ්ඨාන සඵල වෙලා උතුම් ධර්මාවබෝධයෙන් සිද්ධ වේවා ප්‍රාර්ථනා.
සාදු 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 සාදු. ඕම් පින්නාදනේ. තෙරුවන් සරණයි හාමුදුරුවෝ බොහොම පින්. තෙරුවන් සරණයි. හැම දිනකටම තෙරුවන් සරණයි. නිර්වාණ සරණයි.